වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාව. සියලු සමීක්ෂණ වාර්තා නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ගම්පහ පොලිස් බල ප්‍රදේශයටත් ඇඳිරි නීතිය. ගම්පහ සහ වේයන්ගොඩ අතර දුම්රිය නොනවත්වා දහවනය කෙරේ. මෙරටින් වැඩිම දෛනික ආසාදිතයන් අද වාර්තා වේ. බ්‍රැන්ඩික්ස් පොකුර 708 දක්වා ඉහළට. මෙනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට නිවෙස්වලම සිටින්නයි උපදෙස්. ප්‍රිය සංഭാෂණ සංගීත සංදර්ශන යලි තහනම් වේ. මදියුදීන්ගේ සොහයුරා මුදා හැරි හේතුව බෝම්බ පිපිරවීම සහ සහාය වී ඇති බවට හෝ ත්‍රස්තවාදී ක්‍රියා මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදී කරුණු අනාවරණය වී නැහැ. නව ජීවන රටාවක් උදෙසා මීටරයෙන් ජීවත් වෙමු. Let's be responsible to defeat COVID-19. Embrace the new normal. ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රාජ්‍යය තීරණය කළා. ඒ අනුව නැවත දැනුම් දෙනතුරු ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ, දිවුලපිටිය, මිනුවන්ගොඩ ඇතුළු පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. දවසේ පුවත ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් වෛරස් ආසාදිත කාන්තාවක් හඳුනා ගැනීමත් සමග පසුගිය 4 වනදා ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, මිනුවන්ගොඩ, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කළා. කෙසේ වෙතත් නව ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග රජය තීරණය කළේ අද පසුරු 6 සිට බල පැවැත්වෙන පරිදි ගම්පහ පොලිස් බල ප්‍රදේශයටද පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටයි. ඇඳිරි නීතිය පනවන බවට පැවසීමත් සමග එම ප්‍රදේශයන්ගේ ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා නගරයට පැමිණීමත් සමග දැඩි කලබලකාරී තත්ත්වයක් දක්නට ලැබුණා. ගම්පහ සියලුම මාර්ග මේ වන විට රථවාහන වලින් සහ පාරිභෝගික ජනතාවකින් පිරී තිබෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. බොහෝ වෙළඳසැල් ඉදිරිපිට සහ වෙළඳසැල් ඇතුළත ජනතාව දිග පෝලිම් වල සිටින ආකාරයක් දක්නට ලැබෙනවා. මේ හේතුව නිසා මේ වන විට ගම්පහ නගරයේ දැඩි කලබලකාරී ස්වභාවයක් ගෙන තිබෙනවා. ඒ අනුව නිරෝධායන ඇඳිරි නීති කාලය තුළදී සියලුම තැනැත්තන් තම නිවෙස්වල රැඳී සිටිය යුතු අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශයන්ට ඇතුළු වීම, එම ප්‍රදේශයන්ගෙන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් වනවා. මේ ප්‍රදේශවල මහජනතාවගේ ගමන් විවහන් සහ මහජනතාව ඒකරාශී වීම මේ වෛරස ව්‍යාප්තිය සඳහා රුකුල් දෙන ආකාරයේ සියලුම ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන පොලිස් ජංගම සංචාර, ඒ වගේම පොලිස් යතුරු බස් සංචාර, ඒ වගේම මාර්ග බාධක ක්‍රියාත්මක වෙනවා. පොලිසියට අමතරව යුද හමුදාව ඇතුළු යුද හමුදාවලත් සහාය ලැබිලා තියෙනවා සම්බන්ධව. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටියේ දෙවයින පුරා ප්‍රිය සංഭാෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන මෙන්ම සැනකෙළි සහ සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු පැවැත්විය නොහැකි බවයි. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලැබූ සියලුම සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සී නිවෙස් වලින් පිටතට නොයන ලෙසයි. එමෙන්ම මේ වන විට COVID-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගේ පවුල්වල සමාජිකයින් යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යාමට කටයුතු කරන අතර ඒ සඳහා සියලු දෙනා සූදානම් විය යුතු බව දෙම නිවේදනයේ සඳහන්. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශ හරහා දුරගමන් සේවා බස් රථ සඳහා ගමන් කිරීමට හැකියාවක් පවතිනවා. පොලිසිය සඳහන් කළේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශයන්හි එම බස් රථ නැවැත්වීම, මගින් බැස්සවීම හෝ මගින් ගැනීම සිදු නොකළ යුතු බවයි. එමෙන්ම ගම්පහ සිට වේයන්ගොඩ දක්වා දුම්රිය ස්ථානවල නැවත දැනුම් දෙනතුරු දුම්රිය නොනැවැත්වීමටද තීරණය කර තිබෙනවා. එහිදී යාගොඩ දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කරන අතර එම දුම්රිය ස්ථානයෙන් පසුව වඳුරුව දුම්රිය ස්ථානයේ දක්වා දුම්රිය නොනවත්වනු ඇත. ඒ අනුව ගම්පහ, දාරළුව, වෙම්මුල්ල, මගලේගොඩ, හීන්දිනිය, පට්ටියගොඩ, වේයන්ගොඩ යන දුම්රිය ස්ථානවල කිසිදු දුම්රියක් නතර නොකර ධාවනය කිරීම බවයි පොලිසිය සඳහන් කළේ.
කොළඹ කරා පැමිණි මගින් ඉන්නවා නම් ඔවුන්ට ඔවුන්ගේ ගමනාන්තය දක්වා හවස් වරුවේ ගමන් කිරීමේ පහසුව සඳහා අද දිනට පමණක් අදාළ සියලුම දුම්රිය ස්ථානවල සාමාන්‍ය පරිදි දුම්රිය නවත්තා ධාවනය කරනවා. හෙට දවසේ සිට ගම්පහ සහ පල්වෙල අතර දුම්රිය ස්ථානවල දුම්රිය නවත්තන්නේ නැහැ. කොයි ස්ථානවලට ආසාදනය පැතිරලා තියෙනවද කියන එක පිළිබඳව අවසාන මුල් ටික සොයා ගැනීම සඳහා මේ පැය 48 අවශ්‍ය වේ. නිසාම තමයි අපි වහාම ක්‍රියාත්මක වන පරිදි යෙදින්නේ දැනුම් දුන්නේ පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවාවල ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහනය කරන්න කියන කාරණයත් විශේෂයෙන් දුම්රිය වල ආසන ගණනට නෙමෙයි කොවිඩ් සමයේ අනුගමනය කරපු ක්‍රමවේදයක් තියෙනවා දුරස්ථභාවය පවත්වාගෙන මගින් ප්‍රවාහනය කරපු මේ අනුව කටයුතු කරන්න කියන උපදෙස් අපි ලබලා දීලා තියෙනවා. මේක හරියටම තියෙන ප්‍රදේශ ටික අපි අනාවරණය කරනකම් මුළු දිවයිනටම බලපාන පරිදි මේක අපිට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. පෞද්ගලික බස් හිමියන් සඳහන් කරනවා ආසන වලට පමණ සීමාවල් මගින් ගෙන යාමේදී පාඩුවක් සිදු වෙනවා. ඔවුන්ට සහනය ලබා දෙන්න නැතොත් බස් ගාස්තු වැඩි වීමක් ලබා දෙන්න කියලා. ඒක මම දකින්නේ සාධාරණ ඉල්ලීමක් හැටියට මේ කාලය තුලදී මේක පාලනය කරගන්න බැරි බව අපිට වැටහුණොත් අපි යම් ගාස්තු වැඩි කිරීමකට එතුමාලත් එක්ක සාකච්ඡා කරලා යන්න බලාපොරොත්තු වෙනවා. දුම්රිය ස්ථානාධිපති සංගමයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ කළා. දුම්රිය මගීන් වෙනුවෙන් පවතින සනීප ආරක්ෂක කටයුතු, විෂ බීජ හරණ කටයුතු වලට අවශ්‍ය ද්‍රව්‍ය මේ වන තෙක් දෙපාර්තමේන්තුව සපු වෙලා නැහැ. මේක දැඩි අවදානමක්. මේ විදිහට ගියොත් ඉදිරි දින කීපයේදී රටටම කොරෝනා වෛරස් ප්‍රවාහය යොමු කරන මාධ්‍යයක් විදිහට දුම්රිය ඉදුවෙන තත්ත්වයක් මතුවේ කියන අවදානම අපි මේ වෙලාවේ ප්‍රකාශ කර සිටිනවා. මේ අතර ගත වූ කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 52 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාල 7, 8 සහ 9 යන තෙදින තුළ මහජන සේවාවන් සඳහා විවෘතව නොතැබීමට ඒ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අපොස උසස් පෙළ විභාගය ඇතුළු හදිසි ජාතික හැඳුනුම්පත් සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ඒකකය හෝ 0115 226 150 දුරකථන අංකයට හෝ 0115 226 115 දුරකථන අංකය ඇමතීමෙන් දැනුවත් විය හැකි බවයි. එමෙන්ම මෙම මාස 7, 8 සහ 9 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත යුතු සේවාවන් සඳහා රාජකාරී වේලාවන් වන පෙරවරු 8 සිට පසළොව 4 දක්වා සේවා සලසා ගැනීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ගමන් බලපත් අංශය සඳහා 070 710 1060 හෝ 070 710 1070 යන දුරකථන අංක වලට ඇමතිය හැකියි. පුරවැසි අංශය සඳහා 070 710 1030 දුරකථන අංකයට ඇමතිය හැකි අතර වීසා අංශය සඳහා 070 710 1050 අංකයෙන් සම්බන්ධ විය හැකියි. මේ අතර රටේ පවතින තත්ත්වයේ මත මෙම මාස 7, 8 සහ 9 යන තෙදින මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරායන්පිට කාර්යාලය සහ වේරහැර කාර්යාලය මහජනතාව සඳහා විවෘත නොකරන බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියා. මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 605කට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. ඒ අනුව දැනට එම පොකුරෙන් හඳුනාගෙන ඇති COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 708ක්. අද වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව මෙරටින් දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි. මෙනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවය කරන කාන්තාවකට COVID-19 ආසාදිත බවට පසුගියදා වාර්තා වීමත් සමග එහා සම්බන්ධ කොවිඩ් පොකුරක් නිර්මාණය වුණා. ඒ අනුව මෙරට වාර්තා වූ COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව අද 4000 සීමාව ඉක්මවා ගියා. දිනක් තුල මෙරට වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවද වාර්තා වුණේ අදයි. මීට පෙර නාවික හමුදා සහ කන්දකාඩු පොකුරු සක්‍රිය වීමේදී දිනක වැඩිම ආසාදිතයන් වාර්තා වූයේ මෙලෙසයි. මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් 1394 දෙනෙකුට සිදු කළ PCR පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ නිවාඩු ලබා ගොස් සිටින පිරිසකටද වෛරසය ආසාදනය වී ඇති බවයි. ඒ අනුව වෛරසය ආසාදිත බවට හඳුනාගත් පිරිස යාපනය, අම්පාර, මොනරාගල, මාතලේ, කුරුණෑගල, කෑගල්ල, කටාන, සීදුව, දිවුලපිටිය, මීරිගම, ජායල සහ මහර ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා. දැනට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන ලබන දිවුලපිටිය, වේයන්ගොඩ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල ජීවත් වෙන අයලුන් ඔවුන් අතර සංසරණය වීමක් ගමන් කිරීමක් වෙන්නේ නැහැ. 495ක වූ සංඛ්‍යාවක් තමයි මේ ප්‍රදේශ තුලින් පිටත හිටියේ. ඒ අයලුන් ඊයේ රාත්‍රියේ පටන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙනීමට කටයුතු කරන ලැබුවා. මේ අනුව මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අපි මේ වන විට ආරම්භ තිබෙනවා. මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන්ට ඊයේ කළ PCR පරීක්ෂණ වලින් පසු ප්‍රතිකාර සඳහා රැගෙන යාමට ක්‍රියා කළ ආකාරයයි මේ.
මීට අමතරව COVID-19 මර්ධන කටයුතු වල නිරත ඉදිරි පෙළ නිලධාරීන්ටද PCR පරීක්ෂණ සිදු කළා. අද දිනේ PCR පරීක්ෂණ 200ට ආසන්න ප්‍රමාණයක් දැනට කරමින් පවතිනවා. ඒ අතරින් හඳුනාගත් රෝගීන් රෝහල් කරා යොමු කරමින් පවතිනවා. මේ අතර දියුලුපිටිය ප්‍රදේශයේ COVID-19 ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 100කට වැඩි පිරිසකගේ PCR පරීක්ෂණ දියුලුපිටිය ශ්‍රී ඥානාවාස මහාවිද්‍යාලයේදී සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායනය සඳහා යොමු කෙරුණා. එම ස්ථානයට පැමිණි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාටද PCR පරීක්ෂණයක් සිදු කළේ මේ ආකාරයෙන්. මේ අතර ප්‍රථමයෙන් වාර්තා වූ ඇඟලුම් සේවිකාවගේ ආසාදිත දියණිය ඉගුරුම් ලැබූ පාසලේ 11 වෙනි ශ්‍රේණියේ සිසුවියන් 41 දෙනෙකු, විදුහල්පතිවරයා, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 57 දෙනෙකුද ඊයේ PCR පරීක්ෂණ වලට යොමු කෙරුණා. කෙසේ වෙතත් PCR පරීක්ෂණ සිදු කළ 101 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බව හෙළි වී තිබෙනවා. මේ අතර COVID-19 ආසාදිත බවට ප්‍රථමයෙන් හඳුනාගත් ඇඟලුම් සේවිකාවගේ නිරෝධායනයට ලක්වෙමින් සිටින සැමියා හිරු ප්‍රවෘත්ති වෙත මෙලෙස අදහස් පළ කළා. 28 වෙනිදා පැක්ටරියෙන් බෙහෙත් තරම් තිබ්බා. එදා ගෙදරෙද්දි මෙයාට උණ. හොඳටම උණ. නිවාඩු නෑ. දැන් උණ හැදිලා දවස් 3යි. 4 වෙනි දවසේ තමයි කෝල් එකක් ආවේ. මෙයාට අමාරුයි කියලා ගම්පා ගෙනියනවා කියලා පපුරි දෙනවායි කියලා. PCR වාර්තාව මොකද කියලා අහපුවාම කිව්වා තව දවස් දෙකක් වගේ යනවා එන්න. ඒක එනකන් අපිට මුකුත් කියන්න බෑ. මම ඇහුවා නිලු මොකයි කියලා. ඒක කිව්වා ටිකට් කැපුවානේ. දැන් ડોක්ටර් ඇවිල්ලා කියලා. ඉතින් මේ පැක්ටරිය තමයි සැක කියලා මම කිව්වා. ඒ වෙලාවෙම මම කිව්වා. එහෙම වුණා නම් මේ අර නිවාඩුවේ මොණ්ඩාගල කුරුණෑගල කියලා ළමයි ටිකවත් යවෙන්නේ නැහැ. මම පෙරේදා කියද්දී ඕවා චුට්ටක් අහලා තිබ්බා. මේ කියලා තිබ්බා අපි ඇත්ත තොරතුරු වසන් කරනවා කියලා. කිසිම තොරතුරක් අපි වසන් කරුවේ නැහැ. මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් නවාතැන්ගෙන සිටි කුලී නිවාසයක හිමිකාරණයක් යයි පැවසෙන කාන්තාවක් එම කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී විරෝධය දක්වන ආකාරය සමාජ මාධ්‍ය සංසරණය වනවා. මං කට කැඩෙනකන් ඔය ලොක්කට කිව්වා එයාලා ක්ලීනින් කරන්න ටොයිලට් අනිවාර්යෙන් බයාලකයි මෙයාලා කියලා සුද්ධ සිංහල මං මොකද කිව්වා. කීලි සෙල්ස් එකේ දෙන්න මෙතන ගන්නලා ඊයේ ඇයි වැඩගත්තේ 4 වෙනකන්. මගේ 40 දාලා බෝඩි දෙන්න මං එවන්න බෑ කියන්නේ ඇතුළට ගත්තේ ඇයි? එයා වටකින් බාර ගන්නවා කියලා ඇතුළට ගෙන්න ගත්තේ අපේ කට්ටිය. අද මගේ පවුල මනටයි නේද? ඊයේ ඉරුවෙන් කිව්වේ. එතකොට සියලුම ආරක්ෂිත දේවල් කරා කිව්වා. කොහෙද? ඊයේ ඔක්කොම හැදුවේ. ඇයි බොරු කරන්නේ? මේ අතර බ්‍රැන්ඩික්ස් සමූහය සිය මිනුවන්ගොඩ කර්මාන්ත ශාලා පරිශ්‍රය ඇති වූ තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඊයේ දිනේ තුල සේවකයන් 1394 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර ඇති බවයි. වෛරසය ආසාදිතයන් බහුතරයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම හේතුවෙන් ආසාදිතයන් හඳුනා ගැනීමේ අභියෝගයක් ඇති බවට එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. කෙසේ වෙතත් අදාළ ඇඟලුම් සේවිකාවට COVID-19 ආසාදනය වූ මූලාශ්‍රය මෙතෙක් නිශ්චිතව හඳුනා ගැනීමට හැකි වී නැහැ. යම්කිසි කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ පොක්කකට සම්බන්ධ වෙච්ච කෙනෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න දුනාගත්තු රෝගීන්ගෙන් අපි ඉල්ලා හිටිනවා තොරතුරු අපිට නිවැරදිව දෙන්න. එහෙම වුණොත් අපිට මේ රෝගය පාලනය කරන්න පුළුවන්. අපි දැක්කා විශේෂයෙන්ම වැඩිසර නාවික හමුදා කඳවුරේ ඒ වගේම කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පොක්කු තිබුණා. එතන ඒ පිරිස හිටියේ එකම ස්ථානයක. ඇඟලුම් කර්මාන්ත ශාලාව සුවිශේෂී වෙනවා. මොකද එතනදී මේ කට්ටිය ඒකකාශීලා වැඩ කරන නිසා රෝගය පැතිරෙනවා වගේම ඔවුන් දිනපතාම එක්ක තමුන්ගේ නවාතැන් වලට එහෙම නැත්නම් තමුන්ගේ නිවසට යනවා. ඒතකොට නිවසට ගියාම මේ නිවසේ අය තවත් ගමන් බිමන් යනවා. අනිත් එක මේ අවස්ථාව වාර්තා වෙන්නේ අපේ සමාජය සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච වෙලාවක. ඉතින් ඒ නිසා මෙතනින් සමාජයට මේ රෝගය පැතිරීම තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒ තත්ත්වය තුල ජනතාවගේ පැත්තෙන් සහයෝගය දෙන්නේ නැත්නම් අපිට අපහසු වෙනවා මේක පාලනය කර ගැනීම. මේ අතර බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින් සොයා අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක PCR පරීක්ෂණ සිදු කෙරුණා. ගම්පොළ පුපුරැස්ස නිව් ෆොරස්ට් වතුයායේ නිවසකට පසුගිය දෙවනදා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් දෙදෙනෙකු පැමිණ ඇති අතර ඉන් එක් කාන්තාවකට උණ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් මහනුවර මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. අනෙක් කාන්තාවටද PCR පරීක්ෂණ සිදු කර නිවස තුළම නිරෝධායනයට ලක් කර ඇති අතර නිව් ෆොරස්ට් වතුයායේ ජනතාවට සංචරණ සීමා පනවනු ලැබුවා. මේ අතර බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ඇඟලුම් සේවිකාවක් කන්තලේ ප්‍රදේශයේ පිහිටි තම නිවසට පැමිණ තිබීම හේතුවෙන් ඇය හා සමඳතා පැවැත් වූ පවුල් 3ක සමාජිකයින් නිවාස තුළ නිරෝධායනයට යොමු කෙරුණා. මේට අමතරව ගම්පහ ප්‍රදේශීය උපකාරක පන්ති සඳහා සහභාගී වන කන්තලේ ප්‍රදේශයේ පදිංචි ළමුන් 120 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. මේ අතර මාතලේ ඇහැලපොළ පදිංචි බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන කළමනාකරුවෙකුට COVID-19 ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග ඔහුගේ පවුලේ සමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. වාරේපොළ කටුපොත ප්‍රදේශයේ COVID-19 ආසාදිත කාන්තාවක් ඊයේ වාර්තා වීමත් සමග ඇගේ ආශ්‍රිතයන් 50 දෙනෙකුගේ පමණද PCR පරීක්ෂණ කටුපොත සතිපොළ භූමියේදී සිදු කෙරුණා. මේ අතර යාපනයේ විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපයේ කළමනාකාර පීඨ සිසුන් හා කාර්ය මණ්ඩලය ඇතුළු 90 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත්තේ ඔවුන් පසුගිය දිනවල ගම්පහ ප්‍රදේශයේ සංචාරය කර තිබීම හේතුවෙන්. මේ අතර COVID ආසාදිත බවට හඳුනාගත් යාපනයේ පොන්කුඩුතිව ප්‍රදේශයේ පදිංචි කාන්තාව පසුගිය 3 වනදා රාත්‍රී 8:30ට පමණ කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් WP-ND 65.3 දරන බස් රථයේත් පසුදින අලුයම යාපනයේ සිට පොන්කුඩුතිව දක්වා ගමන්ගත් NP-ND 87.90 දරන බස් රථයේත් ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
මොනරාගල ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයා පසුගිය 3 වනදා රාත්‍රී 9:50ට කොළඹ සිට මැදගම දක්වා ධාවනය වූ WPND 4890 බස් රථයේ ගමන් කර ඇති බවට වාර්තා වනවා. මේ අතර රඹුක්කන දිසාරෝහලේ COVID-19 ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කර ඇති අතර ඉන් එකවර 80 දෙනෙකු සඳහා ප්‍රතිකාර ලබා දිය හැකියි. මේ අතර පවතින තත්ත්වයක් සමග PCR පරීක්ෂණ සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් පළ කළා. අවදානම තක්සේරු කිරීමේදී රෝග ස්පර්ශකයන් හරියට අපි නිවැරදිව අඳුන ගන්න ඕන. ඒ සියලු දෙනා හඳුනාගත්තොත් තමයි අපිට රෝග පාලනය හොඳින් කරන්න පුළුවන්. ඒ හඳුනා ගන්න සියලු දෙනාට අපි හඹාගොස් PCR පරීක්ෂණ කළ යුතු. එක්වරක් PCR නෙගටිව් වූ පමණින් අපිට අල්ලලා දාලා සමාජයට මුදා හරින්න බෑ. ඒ අය නැවත වටේකින් අපි PCR කරලා තහවුරු කරගත යුතුයි. එයාට සැබෑ ලෙසම රෝගේ තියෙනවද නැද්ද කියන කාරණා. මේතර සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ජනතාව අදත් කටයුතු කරන ආකාරය සහ ඔවුන්ව දැනුවත් කිරීමට බලධාරීන් කටයුතු කරන ආකාරය අප කැමරා කාචයේ මෙලෙසට හන් වුණා. දැනුවත් කිරීමක් කරන්න ආය දාගෙන ඉන්න එපා. හැමෝනත් උතුමනට විතර නීතිමයි කියා ගන්න. අද සික් ගන්න නැහැ කියලා නේද? මාස්ක් එක කොහෙද තියෙන්නේ? මාස්ක් ඈ? මාස්ක් ඈ? පීදුරු මහත්තුනි කොන්දොස්තර මහත්තුනි ඔක්කොම ආරක්ෂා කරනවා. ඒක කරුණා කරලා දැන් තියෙන තත්ත්වය අවබෝධ කරගෙන ෂීට් ගන්න විතරක් ගන්න. දවසේ පුවත. ඩයලොග් කපල් බ්ලාස්ටර් රුපියල් 123කට අන්ලිමිටඩ් කෝල් සහ SMS. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස සේවය කළ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. මේ අතර දැනට සිදු කර ඇති PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ශිෂ්‍යත්ව විභාගයේ සහ අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයකට එළඹීමට නියමිත බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා එහිදී සඳහන් කළා. උසස් පෙළ මේ මාසේ 12 වෙනිදා භාගයේ තියෙනවා. ශිෂ්‍යත්ව විභාගයේ 11 වෙනිදා මේ වෙනකොට සැලසුම් හදලා තියෙනවා. කෙසේ වෙතත් හෙට දවසේ මේ PCR වාර්තාවන් අනුව එය සම්බන්ධව අවසාන තීන්දුවක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. මේ අතර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස සේවය කළ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ජයරුවන් බණ්ඩාර මහතා අද උදේ තනතුරෙන් ඉවත් කරලා තියෙනවා. කුමන පදනමක් මතද මෙතුමා අයින් කරලා තියෙන්නේ? ඒක ඒ අමාත්‍යාංශයේ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය අමාත්‍යාංශයේ පරිපාලන ක්ෂේත්‍රය තුළ පවතින තත්ත්වයන් තුළ ගණන් තියෙන ක්‍රියාමාර්ගය. ඒක අට වාර්තා වෙන විදිහට නම් මේ වෙනකොට કોઈ PCR කටල මිලදී ගැනීමත් සම්බන්ධ අර්බුදයක් හේතුවෙන් තමයි එතුමාව තනතුරෙන් ඉවත් කරා කියලා සඳහන් වෙන්නේ. ඉතින් මේක ඊටාම තීරණාත්මක අවස්ථාවක්. හදිසියේ මේ තුන්වෙනි රැල්ලකුත් ඇවිල්ලා තියෙන ලාවේ එහෙම තීරණ ගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී දේශපාලන බලපෑමක් මොකක් හරි තියෙනවද එහෙම මොකක් එතන? කිසිම දේශපාලන බලපෑමක් නැහැ. ඒ නිසා තමයි මම ඉඳන් කිව්වේ පරිපාලනමය තත්ත්වයක්. ඒ පරිපාලනමය තත්ත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව අතර තිබෙන ප්‍රශ්නයක්. ඒ සම්බන්ධව සවිස්තරව අමතුමිය තුමාලට දැනුම් දෙයි. එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම් මේ හැමදේම දේශපාලනයට පටලවා ගන්න එපා. එතුමා ඒ වගේම ඊටාම තීරණාත්මක මාරු කිරීමක් සිද්ධ වුණා PID එකේ ප්‍රධානී ගුවන් වෙදසිංහ. ඒක සම්බන්ධ වුණේ කෙලින්ම අර රියාජ් බදුදීන්ගේ සහෝදරයා නිදහස් කිරීමත් එක්කම. එතන මොකක් හරි ජනාධිපතිතුමාගේ නියෝගයක් හොද වෙන දේශපාලන බලපෑම් ව්‍යක්තිවීමක් තියෙනවද? මොකද ජනාධිපතිතුමා එදාම නිවේදනයක් නිකුත් කරා යම්කිසි නිලධාරියෙක් මේකට වගකිය යුතු නම් ඊට එරෙහිව අනිවාර්යෙන් පියවර ගන්නවායි කියලා. ඒ අනුවද මේ මාරු කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. සාමාන්‍ය පරිපාලනමය තීන්දුවක් අරන් තියෙනවා. ඒ සම්බන්ධව තමයි වෙන්නට ඕනේ. ඒ සම්බන්ධව ගන්නව තීන්දුව తీරන ඉදිරියේදී බලා ගන්නට පුළුවන්. මොකද මේ ගැන ඇඟිල්ල දික් කරපු අවස්ථාවන් තිබ්බා රජයට. ඒ නිසා මේ සම්පූර්ණයෙන්ම පොලිසියේ පරිපාලනය සම්බන්ධව තියෙන ප්‍රශ්නයක්. ඒ සම්බන්ධව තියෙන ප්‍රශ්නයක් සහ නීතිය සම්බන්ධව ප්‍රශ්නයක්. ඒ උසාවියට ගොසේ නොගත්තේ ඇයි? ඒ කරුණු සම්බන්ධව මූලික වශයෙන් තමයි ඒට බලපාන පුද්ගලයන් සමහරක් විට පරිපාලන හේතුන් මත ඒ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ නිලධාරීන්ගේ ක්‍රියාපටිපාටිය તો CID එකේ ඔබතුමාලම විසින් පත් කරපු ඉහළ නිලධාරීන් ටික එතනදී ගැටලු සාගත ඔය දැන් බහුම් පැහැදිලිව මම කියන්නම් ගරු ජනාධිපතිතුමා පසුගිය කාලයේ සිදු වූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හෝ අත්නෝමතික නිදහස් කිරීම බලය දේශපාලකයන්ට පත් කිරීමට මා සූදානම් නැත. ඒ නිසි පරීක්ෂණ වලින් පසු අදාළ බලධාරීන් විසින් නීති අනුකූලව ඉටු කරන්න නැත. ඒකට උත්තරේ බොහොම පැහැදිලිව තියෙනවා. එයා නිදහස් කරනවා නම් උසාවියෙන් බය කරන්න CID එකට කරන්න බෑනේ මම. ඔබතුමා හරි ක්‍රමයෙන් ප්‍රකාශ කරා. ඔව් එතන තමයි ප්‍රශ්නේ. ඒ නිසා තමයි ප්‍රශ්නෙට විසඳුම් තමයි පරිපාලන වශයෙන් තීන්දුව අරන් තියෙන්නේ. පරිපාලනමය තීන්දුව දේශපාලකයන් සම්බන්ධ වෙයි යුතු නෑ ඒවා. පාස්කු ප්‍රහාරකීන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදූදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.
අපි දැක්ක අපි හිටපු වගකීතු ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක් මේ පාස්කු පාර ඍජුව සම්බන්ධයි කියලා බෝම්බ රැගෙන ගියයි කියලා කාරණා ජනමාධ්‍ය තුල පළ වෙනවා. ඒ වගේ මේ ආසන්න දිනයක කියනවා එහෙම දෙයක් නැහැ. ඒ නිසා එතුමා නිදහස් කරන්න සිද්ධ වුණයි කියන කාරණා. වෙලාවට ආවේ ප්‍රශ්නේ. කිසිම සම්බන්ධයක් ආණ්ඩුවත් එක්ක නැහැ. විමර්ශන කටයුතු වලදී මෙම සැකකරු බෝම්බ පිපිරවීම සහ සහාය වී ඇති බවට හෝ ත්‍රස්තවාදී ක්‍රියා මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදී කරුණු අනාවරණය වී නැහැ. වෙනම ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා මේ පිළිබඳව විමර්ශනය කරන්න. ඍජුව මේ පිළිබඳව අදාළ සාක්ෂි ආදිය නැති නිසා තමයි නිදහස් කරන්න කටයුතු කළා. කියන හැබැයි නිදහස් කරයි කියලා ඒක මේ නිර්දෝෂීභාවය නෙවෙයි. පොලිසිය තවදුරටත් මේ පිළිබඳව සොයාගෙන යනවා. තව ඉස්සරහදී තව අය අත්අඩංගුවට ගන්න පුළුවන්. අල්ලන්න ඉන්නවා නම් ළඟම ඉන්නව අල්ලලා දාගන්න. ඒ සම්බන්ධයි කියලා. කරු විමල් විරාන්ස මන්ත්‍රීතුමාත් ඕනනම් සාක්කිකයි. එතුමත් ඒ කාලේ කිව්වා මේ බෝම්බ අරන් ගිය ආයතනයේ ආගේ අයියා මෙන්න මෙහෙට අරන් ගියයි කියලා. ගිලාස් අස් වෙනවයි කිව්වා. එතුමත් ඉන්නවා. තවදුරටත් අලුත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත් කරලා මේ සිද්ධිය සම්බන්ධවම නැවත වරක් පරීක්ෂණ කරගෙන යනවා. කාටවත් මේ චෝදනා වලින් නිදහස් වෙන්න අරින්නේ නැහැ. තිබුණොත් අලුත් සාක්ෂි අපව අත්අඩංගුවට අරගෙන කරන්න පුළුවන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට කියලා කියන එක ප්‍රකාශිකුත් තව ප්‍රකාශිකුත් දෙකක්. මෙයා ඉන්නවා සම්බන්ධයි. මෙයා අනිවාර්යයෙන් මේකට ඉන්නවා. දැන් කියනවා නැහැ හැම දෙයක් සාක්කියක් නැහැ අපි අතාරිනවා කියලා. ප්‍රකාශකවරයාත් ඒ කරපු ප්‍රකාශය සුදුසු නැහැ. නමුත් එතුමා ප්‍රකාශයක් කරන්න තිබුණේ පොලිස් නිලධාරියෙක් හැටියට පරීක්ෂණයකින් පසුව මාධ්‍ය සංදර්ශනයක් දානවනේ දේශපාලඥයෝ වගේ. ඒකයි මේක නරක අපි ඒක ගැනස් වෙන්නේ. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. රට තුළ උද්ගත වී ඇති COVID-19 අභියෝගය සමීපව නිරීක්ෂණය කරමින් පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට පවත්වාගෙන යාමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ හෙට දහවල් නැවතත් රැස්වී පාර්ලිමේන්තු රැස්වීම ඉදිරියට ගෙන යාම සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවයි. එතෙක් දැනට කැඳවා ඇති කමිටු රැස්වීම් සියල්ල තාවකාලිකව අත්හිටුවීමටත් එහිදී තීරණය වී තිබෙනවා. දැන් මැති සභය විශේෂාංගය. தியாகதீபம் திலீபன் அவர்கள் தொடர்பாக அமைச்சர் அவர்கள் அவரை ஒசாமா பின்லேரனோடு ஒப்பிட்டிருந்தார். තිලීපන්ව ඔසාමා බින් ලාඩන්ට සමාන කළ තිබුණ ඇතැම් ඇමතිවරු මම එය හෙලා දකිනවා. 2009 යුද්ධය අවසන් වූ පසු අවුරුදු 11ක් වූ ප්‍රභාකරන් බාලචන්ද්‍රන් යුද හමුදාවට බාර වුණා. එයාට වතුර දීලා බිස්කටු දීලා පස්සේ වෙඩිතය මැරුවා. එහෙම මරපු කට්ටියව බින් ලාඩන්ට සමාන නොකර දවස් 12ක් කන්න බොන්නේ නැතුව වීරෙක් වගේ මැරුණු තිලීපන්ව බින් ලාඩන්ට සමාන කිරීම මම හෙලා දකිනවා. ඔහු ප්‍රකාශ කරා ප්‍රභාකරන්ගේ බාල පුතා කන්න බොන්න දීලා හමුදාව ඝාතනය කරා කියලා. මම එතුමා දැනුවත් කරන්න කැමති ප්‍රභාකරන් කියන ඒ ත්‍රස්තවාදී නායකයා ඔහු ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රධානියා හමුදා නිල ඇඳුමක් ඇඳගෙන හමුදා නිලධාරියෙක් හැටියට අණ ඔහුගේ බිරිඳ ත්‍රස්තවාදී කණ්ඩායමේ සැපයුම් අංශය බාර හිටව ප්‍රධාන නිලධාරිනි. ඔහුගේ ලොකු පුතා ත්‍රස්තවාදී කණ්ඩායමේ කර්නල් කෙනෙක්. ඔහුගේ දියණිය ත්‍රස්තවාදීන්ගේ කාන්තා කණ්ඩායමේ මේජර් කෙනෙක්. ඔය බාල චූටිව පුතා ඔය කතා කරපු එයා ත්‍රස්තවාදීන්ගේ වේබි බ්‍රිගේඩ් එකේ. ඒකේ ප්‍රධාන අනදෙන් නිලධාරියෙක්. ඒකහන්ද ඔබතුමා හිතන්න එපා ප්‍රභාකරන්ගේ පවුලේ අහිංසකයෝ හිටියා කියලා. ඊට අමතරව මම කියලා ඉවරනක ඉන්න ඔබතුමා. ඊට අමතරව ප්‍රභාකරන්ගේ පවුල විනාශ වුණා. අපට හම්බ වුණේ ලොකු පුතාගේ සහ ප්‍රභාකරන්ගේ මලමිනී පමණයි. නමුත් කේපී ඊට පස්සේ අවස්ථාවල ප්‍රකාශ කළා තිබුණා ප්‍රභාකරන්ගේ පවුලේ බිරිඳ දියණිය අනිත් පුතා ආදිය මිය ගියේ කොහොමද කියලා. ඒ පොඩි පුතාගේ පින්තූරයක් අපිත් දැක්කා. ඒක තිබුණේ බංකරයක් ඇතුලේ ඉන්නවා. අර ද්‍රවිඩ ජනතාව දින විදිය සරමක් පෙර වගේ. අපට අහුවෙලා ඒ වගේ ඇදගෙන හම්බෙන්නේ නැහැ. අපට අහුණා නා. එහෙනම් අපි යාට හොඳ ෂර්ට් එකක් කලිසමක් අඳනවා. ඊට අමතරව එයා ගාව හිටගෙන ඉන්නවා යුනිෆෝම් එකක් ඇඳු මිනිහෙක්. එයා ඇඳලා ඉන්නේ අර ඉන්දියානු හමුදාවේ අය අඳින කැල ඇඳුම. ඒ කැල ඇඳුම පාවිච්චි කරේ LTT ත්‍රස්තවාදීන් පමණයි. ඒකාන්ත ඔබතුමා කතා ගොතන්න එපා. බොරුවට හමුදාට මඩ ගන්න. විසිවැනි සංශෝධනය සම්මත වීම හරහා වත්මන් ජනාධිපතිවරයාට එල්ලවන බලපෑම් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව නිසි ආකාරයෙන් තේරුම්ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් ඔහු මේ බව සඳහන් කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රටේ ජනාධිපති වීම සඳහා හදපු සේද මාවත තමයි 19 වෙනි සංශෝධනය කියන්නේ. ඒ 19 වෙනි සංශෝධනය සම්මත නොවන්නට එතුමාට සංසාර විදිවත් මේ රටේ ජනාධිපතිත්වයා ජනාධිපති අපේක්ෂකයෙක්වත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එමනම් එතුමා ජනාධිපති ධූරයට ගෙනාපු සේද මාවතට තමයි දැන් එතුමා ගල්මුගුරු පහරවල් ගහලා
ඒක විනාශ කරන්න මේ උත්සාහ කරන්නේ. මේ 20 වෙනි සංශෝධනය සම්මත වුණොත් එම වර්තමාන ජනාධිපතිතුමාට ඉදිරි අවුරුදු 2-3ක කාලය තුල ජනාධිපති ධූරය නැමැති ඒ බලවත් අසිපත මුවහත් කිරීම තමයි කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඒ මුවහත් කරපු අසිපත ඔහුගෙන් පස්සෙපත් වෙන ජනාධිපතිවරයාගේ අතටපත් වුණාට පස්සේ ඒ අසිපතෙන්ම තමයි වර්තමාන ජනාධිපතිතුමාගේ ගෙලසිඳලන්නේ කියන එක අපේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ. විජේදාස රාජපක්ෂ කියන චරිතය කොහෙවත් ගිහිල්ලා වැඩි ගල් ඉන්න බෑ. වෙනේව නම් අවුරුදු 4-5ක් විතර යනවා ටිකක්. නිකන් ලෙඩේ ඇවිස්සලා එන්න. මේක නිකන් මේ මහසයක්වත් ගියේ නෑනේ. ඇවිස්සලා දැම්මම මම දේශපාලනය කරන්නේ රට ජාතිය වෙනුවෙන්. සමහරු දේශපාලනය කරන්නේ තමන්ගේ වරප්‍රසාද තනතුරු තාන්න මාන්න වෙනුවෙන්. රට පිළිබඳව මගේ තියෙන ස්ථාවරයේ මොන ආණ්ඩුවක් හිටියා මොන නායකයෙක් හිටියා කවදාවත් වෙනස් කරලත් නැහැ. උපලේඛන යටතේ තිබෙන මේ රට දෙකට කඩන්නේ නැති බවට දෙන ප්‍රතිඥාව දෙන එකත් විශ්ෙන් ඉවත් කරලා තියෙනවා. ඒ නිසා එතන බරපතල කරුණු ගණනාවක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගැනීම හුදෙක් 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් සිදු කළ තෝරා ගැනීමක් පමණක් බවත් අනතුරුව ඊට එක් වූ පාර්ශව වෙන්ව කටයුතු කිරීමට මුල සිටම සැලසුම් කර තිබූ බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු කොමිසම හමුවේ ඊයේ සිදු කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද පළමු වරට සාක්ෂි ලබා දෙමින් සිටින අතරතුර රනිල් වික්‍රමසිංහ මහතා අසනීප තත්වයකට පත්වීම හේතුවෙන් වේලාසනින් නික්ම ගියා. පාස්කු ප්‍රහාරමාලා වෙල්ලූ අවස්ථාවේ මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 9:55ට පමණ සාක්ෂි ලබා දීම සඳහා ජනාධිපති කොමිසම වෙත පැමිණියා. එම සාක්ෂියට සවන් දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසක් කොමිසම වෙත පැමිණ සිටියා. සාක්ෂි විමසීම ආරම්භ කිරීමට පෙර කොමිසමේ තෝල්කවරයා හිටපු අග්‍රාමාත්‍යවරයාගේ වත්මන් තනතුර කුමක්දැයි විමසූ අතර එදී රනිල් වික්‍රමසිංහ මහතා සිනාසමින් පැවසුවේ දැන් ඉතින් අධිනීතිඥයෙක් තමයි යනුවෙන්. මෙරට කිසියම් දේශපාලන පක්ෂයකට මැතිවරණයක් ජය ගැනීමට නම් රටේ බහුතර ජාතිය වන සිංහල ජාතිකයින්ගේ ඡන්දවලට අමතරව සිංහල නොවන ජාතිකයින්ගේ ඡන්දද අවශ්‍ය වනවද? මේ රටේ මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට 51%ක ඡන්ද ප්‍රතිශතයක් ඕනේ. ඉතින් ඒකට සිංහල දෙමළ මුස්ලිම් බර්ග කියන සෑම ජාතියකම සම්මිශ්‍රණයක් තියෙන්න ඕනේ. චන්ද්‍රිකා කුමාරතුංග දෙන්නෙත් මුස්ලිම් ඡන්ද වලින්. නිදහසින් පස්සේ මුස්ලිම් දෙමළ ඡන්දවලින් කොටසක් එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව පැවතුණා. නමුත් 1970 පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මුස්ලිම් ඡන්ද ප්‍රතිශතය නැති වුණා. ඒකින් තමයි මුස්ලිම් කොංග්‍රසය හැදුනේ. නමුත් අපි එක්සත් ජාතික පක්ෂයේ හැටියට අපේ පක්ෂයේ ඉහළම තනතුරු වලින් එකක් සෑම වෙලේම මුස්ලිම් ජාතිකයන්ට ලබා දෙනවා. ආනන්ද සමරකෝන් මහත්තයා ලියපු අපි එක මවකගේ දරුවෝ ගීතයත් ඩී.එස්. සේනානායක මහත්තයා එතුමගෙන් ගත්තනේ. එක මවකගේ දරුවෝ වෙලත් එක ඇකෙහි ඉඳන් ගැටුම් වෙනවද? 2018 ඔක්තෝබර් 26 එහෙම වුණානේ නේද? මොන පවුලේද ප්‍රශ්න නැත්තේ. 2018 ඔක්තෝබර් 26 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කළා ආණ්ඩුව වෙනස් කරන්න. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කළා. එයා හිතුවේ යාට මන්ත්‍රීවරු ඉන්නවා කියලා. කොහොම හරි ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියෙන් පස්සේ ජාතික ආරක්ෂක කවුන්සිලයට මාව කැඳෙව්වේ නැහැ. කොහොම හරි දින 52 ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාගෙනුත් මම අහලා බැලුවා එතුමාට එන්න කිව්වද ආරක්ෂක කවුන්සිලයට කියලා. ඔහුට එන්න කියලා දන්වා තිබෙත් නැහැ. මෙම කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයා සාක්ෂි දෙමින් ඊයේ කිව්වා මගේ රජයක් තිබ්බේ මම ජනාධිපති වෙලා මාස 6යි. එතනින් එහාට මට රජය කරගෙන යන්න සහාය ලැබුණේ නැහැ කියලා. ඔබ ඒ ගැන කුමන අදහසක්ද දරන්නේ? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන්නේ පොදු අපේක්ෂකයෙක්. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන්නයි අපි පොදු අපේක්ෂකයෙක් ගෙනාවේ. දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග වගේ අපි හැමෝම එකම මතයක හිටියා ඉස්සෙල්ලාම එකතු වෙලා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරලා පස්සේ ආපසු වෙන වෙනම යන්න. මමයි පොදු අපේක්ෂකයෙක් වෙන්න කියලා මෛත්‍රීපාල සිරිසේනට කතා කළේ. පොදු අපේක්ෂකයා විදිහට ආපු කෙනා පස්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්තා. නිර්පාක්ෂික අපේක්ෂකයෙක් විදිහට ආපු කෙනා පක්ෂග්‍රාහී වුණා. මාදුළුවාවේ සෝවිත හාමුදුරුවෝ පවා ඒකට දොස් කිව්වා. ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියට හේතු වුණේ ඔබ ඔය කියන නිදහස් පක්ෂයේ සභාපති වීමද නැත්නම් ජනාධිපති දුරේ දරූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඔබතුමාලට නිසි සහයෝගය ලබා නොදීමද? හිටපු ජනාධිපතිවරයාට කිසිම දවසක හොඳ ඡන්ද පදනමක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එහෙමයි. මමයි එතුමට අනිත් පාර්ශවවල සහයෝගය අරන් දුන්නේ. ඔබතුමියත් ප්‍රශ්න අහන්නේ පැත්තෙම ඉඳන්නේ. ඉන්නකෝ ඒ කතා ඔක්කොම මම සම්පූර්ණ පොතක ලියන්නම් දවසක. කොහොමද පත් කළේ ඔය පොදු අපේක්ෂකයා කියලා. අනතුරුව හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා මෙවර විට යම් අසනීප තත්වයක පසුවීම නිසා ඔහුගෙන් සාක්ෂි විමසීම අවසන් කර වෙනත් දිනයක් ලබා දෙන ලෙස ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කළා.
එම ඉල්ලීම සලකා බැලූ ජනාධිපති කොමිසම හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් සාක්ෂි විමසීම අවසන් කළ අතර නැවතත් එළඹෙන 13 වන දින පස්වරුවේ සාක්ෂි ලබා දීම සඳහා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්නා. ඒ අනුව ඔහු පෙරවරු 11:30ට පමණ කොමිෂන් සභාවෙන් නික්ම ගියා. ඔබතුමා මේ රටේ ක්‍රෝසහස්සම දේශපාලකයෙක්. ඔබතුමා දේශපාලනේ සමු ආරම්භ ඉන්න මේ දවස්වල. ඔබතුමා දේශපාලනේ පරදිනවා, පක්ෂය අර්බුද දිනවා. ඉන් පස්සේ කොමිසම් වලට කැඳවනවා. ගහින් වටු මිනිහට ගොඩ යන්න දෙයිද මේ වෙන්නේ? ඕකේ. ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතායි. මේ අතර ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකමලට එරෙහිව පියවර ගතහොත් මුස්ලිම් මැති ඇමතුරුන් ආණ්ඩුවෙන් ඉවත්වීමේ බිය හේතුවෙන් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළා. හිටපු ජනාධිපතිවරයා අද පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි දුන්නේ පළමු වරටයි. පාස්කු ප්‍රහාරයට පෙර මුස්ලිම් කාන්තාවන් නිකාබය ඇඳීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ත්‍රිවිධ හමුදාපතිවරුන් ජාතික ආරක්ෂක කවුන්සිලයට යෝජනා කළ අවස්ථාවේ එම යෝජනාවට විරුද්ධ වුණේ කවුරුන්ද? එවකට සිටි යුද හමුදාපතිවරයා නිකාබේ තහනම් කිරීමේ යෝජනාවක් ජාතික ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කර තිබුණා. ඒට ආරක්ෂක මණ්ඩලයේ සියලු දෙනා එකඟ වුණත් එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා පමණක් ඊට විරුද්ධ වුණා. අගමැතිවරයා නිකාබේ තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේදීත් විරුද්ධ වුණා. එවකට පැවති ද්විපාර්ශ්වික රජයේ ආණ්ඩුව තුල අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවයෙන් තමයි මුස්ලිම් නායකින් නියෝජනය වුණේ. එයාලා විරුද්ධයි කියලා තමයි අගමැති විරුද්ධ වුණේ. ඒ වෙනකොට සුළුතර ආණ්ඩුවක් තිබ්බේ. මෙවැනි යෝජනාවක් ගෙනල්ලා ඒකට මුස්ලිම් ඇමතිවරු විරුද්ධ වෙලා ආණ්ඩුවෙන් ඉවත් වුණොත් ප්‍රශ්නයක් වෙයි කියලා රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා. රාජ්‍ය බුද්ධි සේවයේ පැවතියේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔබ යටතේ නොවේද? ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මගේ යටතේ රාජ්‍ය බුද්ධි සේවය පැවතුනත් එහි අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළේ ආරක්ෂක ලේකම්වරයා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර පියපුතු සම්බන්ධතාවකටත් එහා ගිය සම්බන්ධතාවක් පැවතියේ යයි කොමිසම හමුවේ සාක්ෂි ඉදිරිපත් වී ඇතනම් ඔබතුමා එය පිළිගන්නවද? පියපුතු සම්බන්ධතාවයක් තිබුණේ මායි හේමසිරි අතරේ. ඒකයි ආරක්ෂක ලේකම් තනතුර දුන්නේ. ආරක්ෂක ලේකම්ට ත්‍රිවිධ හමුදාපතිවරු ආචාර කරනවා. හෙලිකොප්ටරේ යන්න පුළුවන්. අසීමිත වරප්‍රසාද තියෙනවා. අනික හේමසිරිට රාජ්‍ය ආයතන රැසක ප්‍රධාන තනතුරු දීලා තිබුණා. මම දැනුවත්ව ඉතිහාසයේ කවදාවත් එහෙම තනතුරු දීලා නැහැ. අවුරුදු 25ක ඉඳලා දන්න හින්දා තමයි එහෙම දුන්නේ. හේමසිරි මාව කෑමටත් ගෙදර එක්කන් යනවා. එහෙම තිබ්බ පැණිවරකෙට හෙන ගැහුවේ කවදද හිටපු ජනාධිපතිතුමා? අප්‍රේල් 21 ප්‍රහාරයේදා. එවකට පොලිස්පති සහ ආරක්ෂක ලේකම් මේකට වග කියන්න ඕනේ. ප්‍රහාරය පිළිබඳ පෙරළද බුද්ධි තොරතුරු නොසලකා හැරලා තමයි මේ දේ සිද්ධ වුනේ. මේකේ ලොකුම වේදනාව තියෙන්නේ මට. කවුරුත් ඒක පිළිගන්නේ නැහැ. මම රටේ අප්‍රසාදයට පත් වුනේ මගේ දුර කාලයේ මේ ඛේදවාචකයේ වුණ හින්දායි. වෙන වෙනම චලනය වන තල තුනක් විටමින් E හා කෝමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිදු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගුහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් ව්‍යාලේන්ද්‍රන් මහතා අද පෙරරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. පොලිස් වෙඩිහුවමාරුකදී ජීවිතක්ෂයට පත් වූ සංවිධානාත්මක අපරාධකාරී නායක රත්මලානේ රොහාට අයත් T56 ගිනියව 3ක් AK-47 වර්ගයේ ගිනියවයක් සහ මැගසින් 2ක් කහතොඩුව හෙරලියාවල රක්ෂිතව තිබී සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂකාර්ය බලකාන නිලධාරීන් සඳහන් කළේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කෙරුණා. මේ අතර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නීතිඥවරුන් පිරිසක් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් අද පෙරරුවේ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපිට මාර්ගයේදී නිහඬ විරෝධතාවක නිරත වුණා. ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.